समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ජීවිතයේදී අවබෝධය කරා යන පුද්ගලයෙක් කොහොමද Tamanගේ චින්තන රටාව ගොඩනගා ගන්න ඕන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අපේ ආධ්‍යාත්මය තුල කොහොමද ගුණධර්ම මතින් ශක්තිමත් වෙන්නේ? කොහොමද අපේ ආධ්‍යාත්මය ආර්ය සත්‍ය පැත්තට විවෘත කරගන්නේ? එහෙම ආර්ය සත්‍ය පැත්තට විවෘත කරගන්නවා නම් මා තුල කෙබඳු සූදානමක් තියෙන්න ඕනද? කොහොමද මන් සැලසුම් සහගත වෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් අපට අනුදැන වදාළ පරමාර්ථ වශයෙන් පවතින යථාර්ථවාදී අපට නොතේරෙන කාරණා ටිකක් අපිට නොතේරුණු කාරණා ටිකක් මේ ධර්මීය අභ්‍යන්තරේ පවතිනවා. ඉතින් ඒක තේරුම් ගැනීම පිණිස තමයි අපි උත්සාහ කළ යුත්තේ. බුද්ධ භාෂිතේ වචන තුනක් තියෙනවා. මඤ්ඤති, මාමඤ්ඤති, න මඤ්ඤති කියලා. මඤ්ඤති, මාමඤ්ඤති, න මඤ්ඤති කියලා. මේකම තමයි බුදුදහමේ ත්‍රිපරිවට්ටය කියලා අපි කතා කළේ. මීට කලින් ත්‍රිපරිවට්ටයේ සම්බන්ධ අපි දේශනා තුනක් පැහැදිලි කරානේ. බුදුදහම ත්‍රිපරිවට්ට වෙන්නේ කොහොමද කියලා. දැන් බුදුදහමේ තියෙනවා මඤ්ඤති කියලා ස්වභාවයක් පිළිබඳ පැහැදිලි වෙනවා. මාමඤ්ඤති කියලා ස්වභාවයක් ගැන පැහැදිලි වෙනවා. න මඤ්ඤති කියලා ස්වභාවයක් ගැන පැහැදිලි වෙනවා. මොකක්ද මේ මඤ්ඤතාව කියලා කියන්නේ? මඤ්ඤතාව. එතකොට මඤ්ඤතාවය කියලා කියන්නේ මමත්වය, අස්මිමානය, මම යන ස්වභාවයට පත්වන්න මුල්වන කරුණු. ඒකට අදාළ සංවෘතය, සංවට්ටයට මඤ්ඤතාව කියලා කියනවා. මම, මගේ, මම වෙමි, මේ ආදී කාරණා අස්මිමානීය පදනම් කරගෙන මම යන තත්වයට පත්වීම පිණිස මුල්වන කරුණු. එතකොට මම කියන, ඒ කියන්නේ මමත්වය පිණිස පවතින ප්‍රවේශය ගැන පැහැදිලි කරන්න තමයි මඤ්ඤති කියන භාවිතය යෙදෙන්නේ. මමත්වය කියන්නේ පුද්ගලයා සාමාන්‍යයෙන් ලෝකේ මමත්වයේ පදනම් කරගෙනයි ගනුදෙනු කරන්නේ. සෑම ගනුදෙනුවක් තුලම අපි තුල මමත්වයේ පදනම් කරගත්ත ක්‍රියාකාරීත්වයක්, ක්‍රියාවලියක් තමයි අපි තුල පවතින්නේ. එතකොට මේ බඳු ක්‍රියාවලියක් තුල අපි වාසය කරනකොට, මේ බඳු ස්වභාවයක චර්යාවක් තුල අපි වාසය කරනකොට, ඒ බඳු වාසය කිරීමක් සහිත පුද්ගලයෙකුට කවදාවත් සංසාරික වටය බිඳ දාන්න පුළුවන්කමක් නැහැ. කියන්නේ සංසාර වටේ පැනවෙන්නේ මමත්වය, මඤ්ඤතාවය, අස්මිමානය, මම යන తত্ত্বය පදනම් කරගෙනයි. එතකොට මේ ස්වභාවයට තමයි මඤ්ඤති කියලා අපි භාවිතා කරන්නේ. එතකොට මේ මඤ්ඤති කියන ස්වභාවයේ තුල පුද්ගලයා පිහිටා සිටින්නේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ අනවබෝධය පදනම් කරගෙනයි. නিত্য සුඛ ආත්ම සාරයෙන් තමන්ගේ ලෝකය පිළිගන්න තාක්කල් පුද්ගලයා මඤ්ඤති කියන ස්වභාවයටයි අයිති වෙන්නේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙල. මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙල. මාමඤ්ඤති කියලා ස්වභාවයක් තියෙනවා. මොකක්ද මේ මාමඤ්ඤති කියලා කියන්නේ? මාමඤ්ඤති කියලා කියන්නේ මමත්වයෙන් මිදිලා
නිදහස් වීමට අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් තියෙනවා. දැන් මේ මමත්වයෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැත්තකට උනේ නැහැ. මමත්වයෙන් මිදීම පිණිස බුදුරජාණන් අපට ක්‍රියාත්මක වීමක් පෙන්වුවා, ක්‍රියාවලියක් පෙන්වුවා නේ. එතකොට මමත්වයෙන් මිදිලා නිදහස් වීමට අනුගමනය කළ යුතු ක්‍රියාත්මක වීමක්, ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියත් එක්ක අපි එකතු වෙලා ඒ ක්‍රියාත්මක වීමට අදාළ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත තුල එකතු වෙලා අර පවතින සුබ සංඥාවෙන් ගත්ත ලෝකයේ අතහැර දාලා ඒවා කෙරෙහි නොඇලිලා සම්පූර්ණ නිවන් මඟ ආවරණය වෙලා පවතින ස්වභාවයෙන් මිදීගමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තවදීන්කෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර වශයෙන් හේතු සහිතව තමන්ට සංවේදී වන ආකාරයට මතු කර ගැනීම තමයි මාමඤ්ඤති කියලා කියන විකල්පයක් තියෙනවා. න මඤ්ඤති කියලා කියන්නේ මේ විවට්ට තත්වයට පත් වෙලා වටයෙන් මිදිලා. වටයෙන් මිදිලා, ඒ කියන්නේ සංසාර වටයෙන් මිදිලා මේ පටිච්ච සමුප්පාදේ එක තැනක බිඳලා. පටිච්ච සමුප්පාදේ එක තැනකින් බිඳලා ඒක ආර්ය සත්‍යයෙන් ගලපලා. එක තැනකින් ආර්ය සත්‍යයට අනුව ගලපලා මේ தত্ত্বය තුල ගැඹුරු අවබෝධයක් කරා ගිහින් හේතුඵල සහිතව පටිච්ච සමුප්පාදේ විමසලා මේ සංසාර වටේ කඩා බිඳ දැමීමේ ස්වභාවය, මිදිච්ච ස්වභාවය, නිදහස් වෙච්ච ස්වභාවය, සදාතනිකව නිවුණු ස්වභාවය පැහැදිලි කරන්න තමයි න මඤ්ඤති කියන භාවිතයේ පත් වෙන්නේ. ඔය න මඤ්ඤති කියන ස්වභාවයට පත්වීම පිණිස තමයි අපි පිළිවෙත් පිරිය යුත්තේ. ඒකට තමයි බුද්ධ දේශනාව අපිට විශාල වශයෙන් දහම් කාරණා පෙන්වන්නේ. ඒතකොට මෙතනත් පෙන්වන්නේ එක පැත්තකින් සසර වටේ හැදෙන විදිහ ගැන කියනවා. ඊට සංසාරේ නැවැත්ම ගැන කියනවා. සංසාරේ නවතා දැමීම පිණිස කල යුතු වැඩපිළිවෙල පැහැදිලි වෙනවා. න මඤ්ඤති කියන ස්වභාවයෙන් සංසාර වටේ සම්පූර්ණයෙන් බිඳ දාලා නැවත සසර පැනවෙන්නේ නැති ස්වභාවයට සසර ඉක්මවා ගියපු සංසාරික ජාලයෙන් මිදිච්ච නැවත වටයක් පැමිණෙන්නේ නැති ආධ්‍යාත්මික ස්වභාවයට පුද්ගලයා එකතු වෙන විදිහ ගැන තව පැත්තකින් පැහැදිලි කරනවා. එතකොට මේකම තමයි දැන් අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාර ආభాෂය, ආකෘතිය. එතකොට මේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාර ආකෘතිය තුල අප ඊටාම මනවින්, ඊටාම පැහැදිලි ලෙස, ඊටාම පිරිසුදු ලෙස තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ කියන්නේ දුක පිළිබඳ පුද්ගලයාට නොදන්නාකම එක පැත්තක්, දුක නුවණින් දැන ගැනීම තව පැත්තක්, දුකෙන් නිදහස් වීම තව පැත්තක්. දුක්ඛ සමුදය වෙච්ච මේ තණ්හාව, අවිද්‍යාව පදනම් කරගෙන දුක ගැට ගැහෙනවා කියන එක නොදන්නාකම තමයි මඤ්ඤති ස්වභාවය. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව, අවිද්‍යාව. එතකොට ඒක සම්පූර්ණයෙන් දුරු කිරීමේ දුරු කිරීම තුළ ස්ථාවර වීම තමයි මඤ්ඤති කියන ස්වභාවය. දුක්ඛ නිරෝධය, දුක නිරුද්ධ කරන්න පුළුවන්. දුක සකස් වෙන්නේ තණ්හාව පදනම් කරගෙනයි. තණ්හාව පදනම් කරගත්ත ලෝකය තුල තණ්හාවෙන් නිදහස් වෙච්ච තැනක නැවත දුක පැනවෙන්නේ නැහැ කියන ස්වභාවය නොදන්නාකම. දුක්ඛ නිරෝධේ අඥාන. දුකේ නිරෝධය පිළිබඳව පුද්ගලයා තුල පවතින නොදැනුවත්කම, ඒ නොදැනුවත්කමට අපි කියන්නේ මඤ්ඤති ස්වභාවය. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මේ තණ්හාව නිරුද්ධ කිරීමෙන්, අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් නැවත දුක පැනවෙන්නේ නැහැ. අවිද්‍යාවත් තණ්හාවත් පදනම් කරගෙනයි දුක පැනවෙන්නේ කියන ස්වභාවය පිළිබඳ පුද්ගලයා තුළ පවතින අවබෝධයට, දැනුමට කියනවා මාමඤ්ඤති කියලා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම, තමා තුලින්ම සාක්ෂාත් කිරීමට කියනවා මඤ්ඤති කියලා. එතකොට දුක නිරුද්ධ කරන්න පුළුවන්
දුක නිරුද්ධ කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ අපට ප්‍රතිපදාවක්. ඒ තමයි ආර්ය අෂ්ටාංගන. මේ කතාව දන්නේ නැතිකම තමයි මඤ්ඤති ස්වභාවය. එතකොට මෙබඳු කතාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙලා සම්මා දිට්ඨියෙන් දුක නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්ය කියන අවබෝධය නුවණ. ඒ කියන්නේ මමත්වයෙන් තණ්හාවෙන් නිදහස් වෙලා ඒ නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාවලිය තුල ක්‍රමානුකූලව සකස් වුණාට පස්සේ පරිවට්ටයෙන් මිදීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ වැඩපිළිවෙල තුල අපි ක්‍රමානුකූලව ශක්තිමත් විය යුතුයි. ඒ බඳු ශක්තිමත් වීමෙන් ඒ බඳු ශක්තිමත් වීමෙන් දුක සදාකාලිකවම නිමා කරන්න පුළුවන් කියන නුවණ තමයි මා මඤ්ඤති ස්වභාවය. න මඤ්ඤති ස්වභාවය කියලා කියන්නේ නැවත වටයක් පැනවෙන්නේ නැහැ. සසර වටේ පැනවෙන්නේ නැති විදියට තමා තුළම දුක්ඛ නිරෝධගාමිනී පටිපදා භාවේ තන්ති. වඩලා ඉවරයි දැන්. වඩලා ඉවරයි. භාවේ තන්ති. සච්චිකා තන්ති. නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. පහීනන්ති. සමුදය දුරු කරලා ඉවරයි. ඒ කියන්නේ තණ්හාව දුරු කළා කියන ස්වභාවය. පරිඤ්ඤාතන්ති. පිළිසිඳ දැනගත්තා කියන ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තමයි නමඤ්ඤති කියලා කියන්නේ. මොකද ගොඩාක් දෙනෙක් ඔය බුද්ධ දේශනාව පරිහරණය කරද්දී මඤ්ඤති, මාමඤ්ඤති, නමඤ්ඤති කියන වචන පාවිච්චි වෙනකොට ඒ වගේ අර්ථය දන්නේ නැහැ. ඇත්තට මේවා පිළිබඳ අර්ථය ඊටා තේරුම් ගැනීම නිතර ගැඹුරු බුද්ධ වචනයක් තුලින් එකතු වෙනකොට ඒ ගැඹුරු බුද්ධ වචනයක් පිළිබඳ විශ්ලේෂණයක් තියෙනකොට ඒ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් තත්වයක්. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන්න නම් රාග ద్వේෂ මෝහයන් ප්‍රහාණය කළ යුතු බව. ඒතර ඒවා ප්‍රහාණය කරනවා නම් නිකන් කතා බහක් කර හිටියා කියලා ඒවා ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒවා ප්‍රහාණය කර ගැනීම පිණිස අපි තුල තියෙන්න ඕන ඊටාම විධිමත් ආධ්‍යාත්මික ප්‍රවේශයක්. එතකොට මේ විධිමත් ආධ්‍යාත්මික ප්‍රවේශයකින් තමයි පින්වත්නි අපිට මේ වැඩපිළිවෙල තුල ක්‍රමානුකූලව ශක්තිමත් වෙන්න වෙන්නේ. එතකොට මේ ක්‍රමානුකූලව ශක්තිමත් වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා තමා තුල දියුණු කරගත යුතු ගුණධර්ම. දැන් ඔය එක දේශනාවක් තියෙනවා රාගාභිඤ්ඤා සූත්‍රය කියලා. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රාගස්ස භික්කවේ අභිඤ්ඤාය. පින්වත් මහණෙනි, රාගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම පිණිස. ඒ කියන්නේ රාගේ නිකන් දැනගත්තට වැඩක් නැහැ. ඒක විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරන්න ඕන. දැන් රාගය දැනගන්න පුළුවන් කතාබහෙන් රාගයේ ස්වභාවය කියන මේ විවිධ දේශනාවලින් මතුවෙන දහම් කාරණා වලින්. ඉතින් රාගයේ ස්වභාවය පිළිබඳ රාගයට අදාළ ආවේනික කතාව යම් තාක් දුරට අපට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, මේ දුක නිමා කරන කෙනෙක් දුක සම්පූර්ණයෙන් නිමා කරගන්න අදහස තියෙනවා නම් රාගස්ස භික්කවේ අභිඤ්ඤාය, රාගේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. අභිඤ්ඤාය රාගේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. රාගේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නේ නැතුව කවදාවත් රාගය ප්‍රහාණය කරනවා කියන එක වෙන්නේ නැහැ. නිකන් తాවකාලිකව රාගය යටපත් කරගන්න පුළුවන්, රාගය කලමනාකරණය කරගන්න පුළුවන්, රාගය යම් තාක් දුරට පාලනය කරගෙන ඉන්න පුළුවන්. නමුත් රාගය පාලනය කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ, රාගය සම්පූර්ණයෙන් අයින් කරන්න කියලායි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස රාගස්ස භික්කවේ අභිඤ්ඤාය පංච ධම්මා භාවේ තබ්බා. රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස ඒ පුද්ගලයා විසින් විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස ඒ පුද්ගලයා විසින් ධර්ම පහක් දිනු කරන්න ඕන. ධර්ම පහක් දිනු කරන්න ඕන. මොනවද ඒ දිනු කරන්න ඕන ධර්ම පහ? මොනවද ඒ පහ? උන්වහන්සේ මතක් කරනවා රාගස්ස භික්කවේ අභිඤ්ඤාය පංච ධම්මා භාවේ තබ්බා කතමේ පඤ්ඤ. මොනවද දිනු කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ මතක් කළා අසුභ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා.
මෙන්න මේ ටික තමයි දිනු කරන්න ඕන. රාගය විශිෂ්ට ඥානින් දැන ගැනීම පිණිස හැබැයි මේ රාගයේ තේරුම් ගන්න ඉතින් බණහලා පුළුවන්. හැබැයි අභිඥාය විශිෂ්ට ඥානින් දැන ගන්නවා නම් රාගය පිළිබඳ කතාව විශිෂ්ට ඥානින් යම් පුද්ගලයෙක් දැන ගන්නවා නම් ඒ විශිෂ්ට ඥානින් දැන ගන්න නම් එයාට මේ සංඥා දිනු කරන්න ඕන. එතකොට මේ රාගය පුද්ගලයා තුල ඇති වෙන ස්වභාවය දැනගන්න ඕන. මොකද බොහෝ විට පුද්ගලයා බැටකන්නේ රාගයෙන්. ඇලීමෙන්ම තමයි බැටකන්නේ. මේ කාම ලෝකයේ එක ස්වභාවයක් පින්වත්නි. ඒකට වයස තරාතිරම ගිහි පැවිදි එහෙම ભેදයක් නැහැ. මේ මනුස්ස ලෝකයට ආවේනික ස්වභාවයක් ඒක. එතකොට ඒක විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළේ නැත්නම් අපට අවබෝධය කරා තහවුරු කරගෙන අවබෝධය කරා ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒතොර ඒ අවබෝධය කරා අපි ඉදිරියට යනවා නම් රාගස්ස බික්කවේ අභිඥාය පංච ධම්මා භාවය රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා නම් අපි කාරණා පහක් දිනු කරන්න ඕන. එතකොට ඇලීමෙන් බැටකන ආය තමයි අපිට ගොඩාක් මුණ ගැහෙන්නේ. හැබැයි ස්වභාවයෙන්ම සමහර අය මට මුණ ගැහිලා තියෙන බොහෝම සුළු පිරිසක් ස්වභාවයෙන්ම රාගේ නැහැ. පුදුම අතහැරීමක් ඒක. යා හිත වඩලත් නෙමෙයි. ඉතින් හිත දියුණු කරලත් නෙමෙයි. නමුත් ස්වභාවයෙන්ම රාගය ඇති වෙන්නේ. ඒක බොහොම ඉහළ බොහොම දියුණු අවස්ථාවක් පින්වත්නි. බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. ස්වභාවයෙන්ම රාගය ඇති වෙන්නේ. එතකොට රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා නම් රාගස්ස බික්කවේ අභිඥාය පංච ධම්මා භාවේතබ්බා. එතකොට මේ රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස ඒ පුද්ගලයා තුල වැඩිමක් තියෙන්න ඕන. එතකොට රාගය කියන එක අපේ හිතේ ඇති වෙන සංකාරයක්. රාගය කියන්නේ මොකද්ද? අපේ හිතේ ඇති වෙන සංකාරයක්. එතකොට මේ රාගය කියන සංස්කාරය අපේ හිත තුල ඇති වෙන්න එපා කියලා අපි පහන්පත්තු කළා කියලා අපිට රාගය ඇති නොවී තියෙන්නේ නැහැ. මල් පූජා කළාට රාගය ඇති නොවී තියෙන්නේ නැහැ. ඒතර රාගය ඇති වෙන්නේ මෙහෙමයි කියලා අපිට යම් අදහසක් හදාගන්න පුළුවන්. ඒතර රාගය ඇති වෙන්නේ ස්පර්ශය නිසා. රාගයේ සංස්කාරයක් නම් හිත තුලට සංස්කාර ඇති වෙන්නේ හිත තුල සංස්කාර සකස් වෙන්නේ පින්වත්නි පුද්ගලයා තුල පවතින පුද්ගල චිත්තසංතානය තුල පවතින අභ්‍යන්තර චිත්තසංතානය තුල මේ බඳු තත්ත්වයක් ගොඩනැගෙන ස්පර්ශයේ පදනම් කරගෙන. කියන්නේ සලායතනවල සම්පස්සේ පදනම් කරගෙන තමයි රාගය ඇති වෙන්නේ. ඒ ඇති වෙන විදිය දැනගන්න එපා. රාගයේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ ඇත්තටම රාගයේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළොත් එයාට දුක නිමා කරගන්න පුළුවන්. දුක නිමා කර ගැනීම පිණිස තමයි අපි රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. ඒතර රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන්නේ මොකද්ද? රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මතක් කළා රාගස්ස බික්කවේ අභිඥාය පංච ධම්මා භාවේතබ්බා. එතකොට මොනවද ඒ ධර්ම? අසුභ සංඥා. රාගයේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න නම් එයා අසුභ සංඥාව දිනු කරන්න ඕන. එතකොට අසුභ සංඥාව කියලා කියන්නේ දැන් අපි තුල රාගයේ පවතින්නේ ඇලීමක් පවතින්නේ ඔබ දන්නවා මීට කලිනුත් අපි දේශනා කරලා තිනවා මේ සුභ සංඥාව නිසා. ඇලෙන්නේ ඇලීම පිණිස සුභ ලකුණක් සුභ සංඥාවක් අපි තුල තිබ්බොත් විතරයි. එතකොට අසුභ සංඥාව වඩනකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඒක වඩන ක්‍රමයක්. එතකොට මේ අපි මෙතන පැහැදිලි කරන්නේ අසුභ සංඥාව වඩන්න කියලා කිව්වේ අපේ තුල සුභ සංඥාව හිටින්නේ මෙතන අපි අසුභ සංඥාව වඩද්දී අවිඥානික දේවල් ගැන වඩන්නේ නැහැ. දැන් රාගයෙන් බරපතල විදියට බැට කන කෙනෙක් මොනවද විකල්ප කියලා අද වුණත් අපෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඇලීමෙන් බැට කනවා නම් රාගය කියන්නේ ඒකටනේ ඇලීමෙන් බැට කනවා නම් දරුවත් අරගන්න බැරි නම් මුණුබුරුවත් අරින්න බැරි නම් ඊට පස්සේ ගෙවල් දොරවල් බිරිඳ මේ වගේ පාර භෞතික සියලුම දේවල් අත්හැර ගන්න බැරි මට්ටමක් තියෙනවා නම් එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා අසුභ සංඥාව භාවිතා කරන්න කියලා. එතකොට අසුභ සංඥාව භාවිතා කරනකොට අසුභ සංඥාව කියලා අපි මෙතන කතා කරන්නේ අසුභ සංඥාව වඩන්නේ සවිඥානික අය ගැන විතරයි. අවිඥානික ගෙවල් දොරවල් අසුභ වශයෙන් බලන්නේ නැහැ. ඉඩම අසුභ වශයෙන් බලන්නේ නැහැ.
අසුභ සංඥා. එතකොට තමයි අර රාගය පිළිබඳ පිළිසිඳ දැක්මක් අභිඥාය. විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කිරීමකට යන්නේ. ඒ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කිරීම මත තමයි අභිඥාය වශයෙන් අවබෝධ කිරීම මත තමයි සෝතාපන්න සකදාගාමි ආදී මාර්ගඵල අවබෝධය කරා යන්නේ. යම් නුවණක් හදාගන්න පුළුවන් අවබෝධයේ බණහලා එහෙම පුළුවන්. නමුත් මෙතන අපි කියනවා බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ විශිෂ්ට ඥාණයෙන් දකින්නේ නැතුව මේ අවබෝධය හදාගන්න බෑ. ඒතර අසුභ වශයෙන් බලන්නේ අසුභ සංඥා වඩන්නේ දෙතිස් කුණුප වශයෙන් කොටස් 32කට බෙදලා අසුභ වශයෙන් මනසිකාරය කරන්න පුළුවන්. මිනිස්සු හිතන්න පුළුවන් මේක බොහොම අප්‍රසන්න අත්දැකීමක් කියලා. නෑ පින්වත්නි. මේ අතාර්ථයේ නොතේරෙන කමට තමයි අපි තුල සුභ සංඥාව හිටින්නේ. සමහර මේ දෙතිස් කුණප කොටස් 32කට බෙදලා බලනවා කියන එකට සමහරට ඒ කියන වචනෙට පවා ගැටීමක් හදාගන්න පුළුවන්. එච්චරට යා සුභ සංඥාවකින් ලෝකේ ග්‍රහණය කර හැකිය කියලා යා යම් බරපතල මුලාවකට අහු වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළා අසුභ වශයෙන් වඩන්න කියලා. ඒ කියන්නේ අසුභ වශයෙන් වඩන්න අපි මේ අපේ තියෙන කයම කොටස් 32කට බෙදලා ඒ 32කට බෙදලා ඒවා වෙන්වෙන් වශයෙන් අසුභ වශයෙන් මානසිකාරය කරන්න පුළුවන්. මේ වගේ සකස් වීම නේද අපි රැවටුනි මුලා වුනි හිතින් රාගයක් හදාගත්තේ කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ කයේ ස්වභාවයත් මේ බඳු එකක්, බාහිර සවිඥානික කයවල් වල ස්වභාවයත් මේ බඳු එකක්. අතීතයේත් මේ බඳු රූපයක් අහු වෙලා තිබුණා නම් ඒ රූපයටත් මගේ හිතෙන් තිබ්බ රාගය නිසා නේද මගේ භවයේ නැවත නැවත පැනවුනේ. ඒ වගේම මේ අතීතයේ රාගය පිළිබඳ මේ ආකාරයෙන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා නේද මම ඉපදෙමින් මැරෙමින් ආවේ. අනාගතයටත් මම ඉපදෙමින් මැරෙමින් යනවා නම් මට මේ රාගය පිළිබඳ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න බැරි වීම නිසා නේද මම ඉපදෙමින් මැරෙමින් යන්නේ. ඒ වගේම අනාගතයට මට මේ රූපයක් මෙහෙම රූපයක් හම්බ වෙනවා නම් මේ අනාගතයට හම්බෙන රූපේ කතාවත් මේ වගේම එකක් නේද කියලා එයා අතීතයට අනාගතයට වර්තමානයට ආධ්‍යාත්මික රූපයට බාහිර රූපයට මේ විදියට අසුබ වශයෙන් බලනකොට එයා තුල සුබ සංඥාව බැහැර වෙලා යනවා. සුබ සංඥාව බැහැර වෙලා යනකොට එයා තුල රාගය දුරු වෙන්න පටන් ගන්නවා. රාගය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක වඩන ගමන්ම ඒ පුද්ගලයා මරණ සංඥාවක් දිනු කළොත් දෙවෙනි එක. දැන් එතකොට ඒකම විකල්පයක් විදියට ගන්නේ නැතුව ඒත් එක්කම යා මරණ සංඥාවක් දිනු කළොත්. එතකොට මේ මරණ සංඥාව දිනු කරනවා කියනකොට සම්මුති මරණ එක පැත්තකින් දකිමින් ක්ෂණික මරණය දකින්න පුළුවන් වුණොත්. ක්ෂණික මරණය. ඉතින් මේ ඒ කියන්නේ පින්වත්නි දැන් අපේ ආයතන වලින් අත්දකින්නකොට ලෝකය ඒ අත්දකින්න ලෝකය තුල එතනම සංස්කාරයන්ගේ බිඳීමක් සිද්ධ වෙනව නේද? කන්දානම් බේදෝ ස්කන්ධයන්ගේ බිඳීමක් සිද්ධ වෙනව නේද කියලා දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රාගස්ස භික්කවේ අභිඥාය පංච ධම්මා භාවේතබ්බා කතමේ පංච අසුභ සංඥා මරණ සංඥා. දෙවෙනි එක මරණ සංඥා. ඒතකොට මරණ සංඥා කියන්නේ ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි ආදී වශයෙන් මරණයම නෙමෙයි. මෙතන අපි කතා කරන වචනේ තේරුම් ගන්න ඕන අභිඥාය. විශිෂ්ට ඥාණයෙන් දැනීමටයි දැන් මේක වඩන්නේ. එහෙමනම් ජීවිතය අනියතයි, මරණය නියතයි කියන එක විතරක් විශිෂ්ට ඥාණයෙන් දැනීම පිණිස ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතකොට මරණ සතිය වඩන කෙනෙක් මරණ සතියේ විදර්ශනාවට අදාළ උපකාරාර්ථයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ මරණ සංඥාව දියුණු කරනකොට දැන් ඔබට තේරෙනවා රාගයේ උපදින්නේ ස්පර්ශයේ පදනම් කරගෙන. ස්පර්ශය නිසායි පුද්ගලයා තුල රාගයේ ගොඩ නැගෙන්නේ. එතකොට රාගය කියන தත්ත්වයේ පහස ස්පර්ශය නිසා ඒතන ස්පර්ශය නිසා ඇතිවෙන මනෝභාවයක්, මානසික තත්ත්වයක්. මානසික තත්ත්වයක්. එතකොට මේ මානසික තත්ත්වය ඇතිවීම තුළ තමා තුළ සිද්ධ වෙන සංසිද්ධිය තමයි ස්කන්ධයන්ගේ සමුදය වැය. ස්කන්ධයන් නැති වෙලා යාම. එතකොට මේ ස්කන්ධයන්ගේ නැති වෙලා යාම එතනම සිද්ධ වෙනවා නම් මෙතන රාගයක් හදාගන්න දෙයක් කොහෙද ඉතුරු වෙන්නේ? මොනවා හරි රාගයක් හදාගන්න පුළුවන් මට්ටමක් තියනවාද?
අන්න ඒ විදියට දකිනකොට ඒ පුද්ගලයා තුළ වැඩෙන්නේ මරණ සංඥාව. හැබැයි ඒක ඊටාම තියුණු පුද්ගලයාව විදර්ශනාත්මක අවදි කරන්න පුළුවන් විදිහේ මරණ සංඥාව. ඒ කියන්නේ අනිත්‍ය දුක් අනිත්‍ය සහ අනාත්මයේ පදනම් කරගෙන. ඒ කියන්නේ අර ස්කන්ධයන්ගේ බිඳීම එතනම සිද්ධ වෙනවා. ඉතින් පුද්ගලයා තුළ රාගයේ හිටින්නේ බාහිර ලෝකයේ කෙරෙහිනේ. බාහිර ලෝකේ නෙමෙයි බාහිර ලෝකයේ කෙරෙහිනේ ඇල්ම හටගන්නේ. එක්ක රූපයක් නිසා රූපයකට වෙන්න පුළුවන්, එක්ක ශබ්දයකට වෙන්න පුළුවන්, ගඳ සුවඳකට වෙන්න පුළුවන්, රසයකට වෙන්න පුළුවන්, පහසට වෙන්න පුළුවන්. මේ විදියට බැලුවට පස්සේ බාහිර ලෝකයේ කෙරෙහි තමයි පුද්ගල චින්තනීය තුළ රාගයේ හිටින්නේ. ඒතර බාහිර ලෝකයේ කෙරෙහි රාගයේ හිටිනවා නම් රාගය පිළිබඳ විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිස මහණෙනි කාරණා පහක් දිනු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. බුදුරජාණන් වහන්සේ මේ විදියට අනුදැන වදාළ කාරණේ දෙවැනිම පියවර විදියට උන්වහන්සේගේ මරණ සංඥාව දිනු කරන්න. ඉතින් අර අපි කතා කරන මරණ සංඥාව තුළ ජීවිතය අනියතයි මරණය නියතයි කිය බලනකොටත් යම් ආකාරයක විරාගී භාවයකට උදව්වක් හම්බ වෙන්න පුළුවන්. විරාගී භාවයක් ඇති කරගන්න බැරි නෑ ඒකෙන්. පුළුවන් එහෙමත් පල්ලා අමාරු නෑ. හැබැයි ඒක සෑහෙන්නේ නෑ. ආවර විශිෂ්ට ඥාණයෙන් දැනීමට නෙමෙයි කතා කරන්නේ. අභිඥාය කියලානේ කතා කරන්නේ. ඒකට ඒක සෑහෙන්නේ නෑ. එහෙනම් මරණ සංඥාව තුළ කන්දානම් බේදු ස්කන්ධයන්ගේ බිඳීම දකින්න ඕන. ඒ කියන්නේ අපි රාගයේ බාහිර ලෝකයේ කෙරෙහි හදාගත්තට බාහිර අත්දැකීම නැවත නැවත බලනකොට ඒ කියන්නේ කර්ම භවයේ උත්පත්ති භවයේ නැවත නැවත පැනවෙනකොට ඒ කර්ම භවයෙන් උත්පත්ති භවයට උත්පත්ති භවයෙන් කර්ම භවයට ඒ භවය නැවත නැවත පැනවෙන වෙලාවට ඒ පැනවීම පදනම් කරගෙන භවයේ පැනවෙනකොට ඒ භවය පැනවීම තුල රාගයක් හදාගන්න දෙයක් නැහැ. හේතුව තමයි බාහිර ලෝකයේ අත්දකින අත්දැකීම් මාත්‍රය තුලම ස්කන්ධයන්ගේ බිඳීමක් සිද්ධ වෙනවා. කන්දානම් බේදෝ. එතකොට ස්කන්ධයන්ගේ බිඳීමක් සිද්ධ වෙනවා. මේ ස්කන්ධයන්ගේ බිඳීමේ ස්වභාවයත් මරණයක් හැටියට ධර්මයේ හඳුන්වනවා. ඒකට අපි කියන්නේ ක්ෂණික මරණය කියලා. ක්ෂණිකවම. එතකොට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මරණ සංඥාව දිනු කළොත්. ඉතින් ස්කන්ධයන් එතනම බිඳෙනවා නම් රාගය කියන්නේ ස්කන්ධයක් නම් සංකාර ස්කන්ධය නම් සංස්කාරයන් නම් රාගය කියන්නේ සංකාරයකටනේ. ඒතර ඒ ස්කන්ධේ බිඳිලා යනවා නම් රාගයක් හදාගන්න බෑ. රාගයත් ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. රාගය හදාගත්ත බාහිර ලෝකයේත් අත්දැකීම තුළ එතනම ස්කන්ධයන්ගේ බිඳීමක් සිද්ධ වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ බිඳීම සිද්ධ වෙනකොට මුළු ලෝකෙම නිරුද්ධ වෙලා යනව නේද? නිවි යනව නේද? ඉතින් මොකක්ද රාගය හදාගන්න තියෙන්නේ? දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ මරණ රාගය පිළිබඳ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න මොකටද මරණ සංඥාව වඩන්නේ කියලා. අන්න ඔය විදියටයි මරණ සංඥාව වැඩිය යුත්තේ. ඊළඟට උන්වහන්සේ තුන්වෙනි කාරණේ විදිහට කියනවා අසුභ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා. ඊට පස්සේ මේ වගේ ආදීනවම දකිනවා. මොකක්ද? දැන් අපිට තේරෙනවා මෙතන ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වෙනවා කියන එක හරියට තේරුම් ගන්න බැරි වීම නිසාමයි ලෝකයට වටිනාකමක් දීලා අපි ලෝකේ පරිහරණය කරන්නේ. ලෝකයට වටිනාකම යන්නේ ඒකමයි. නැත්තම් ලෝකයට වටිනාකමක් යන්නෙම නැහැ පින්වත්නි. ලෝකයට වටිනාකම යන්නේ ඒකමයි. ඒතර ලෝකයට වටිනාකම යනකොට ලෝකයට වටිනාකම අලවා වටිනාකම ගලපා කල්පනා කළාට මේ ඒ කියන්නේ බාහිර ලෝකයේ කෙරෙහිනේ අපි රාගය හදාගන්නේ. ඉතින් බාහිර ලෝකය අත්දකින්නකොට ඒ අත්දැකීම තුළ අපට සිද්ධ වෙන සියලු ක්‍රියාවලීන් වල යථාර්ථය නොදන්නාකම නිසාම අපිට ඒවා කෙරෙහි විවිධාකාරී තණ්හාව හිටිනවනේ. තණ්හාවක් හිටිනවා. අර අපි කියලා තියෙන්නේ දැන් ශබ්දය අහනකොට ශබ්දයටත් තණ්හාවක් හිටිනවා. එතකොට ඒ ශබ්දය අහගත්ත කනටත් තණ්හාව හිටිනවා. අපි මීට කලින් කියලා තියෙන සලායතන සංයුක්තේ පැහැදිලි කරද්දී. ඊට පස්සේ ඒ සෝත විඥාණයටත් තණ්හාවක් හිටිනවා. මේ තුන එකතු වෙච්ච සෝත සම්පස්සේටත් සියුම්ම තණ්හාව හිටිනවා. සෝත සම්පස්සේ නිසා උද්ගත වන සෝත සම්පස්සජා වේදනාවටත් තණ්හාව හිටිනවා. ඒ වගේම ශබ්ද සංඥාවටත් තණ්හාව හිටිනවා.
ශබ්දේ නිසා ඇතිවෙච්ච සිතුවිලි වලටත් ශබ්ද සංචේතනාවටත් තණ්හාව හිටිනවා. දැන් අර රාගයට. අහපු ශබ්දේ නිසා Taman තුල ඇතිවෙච්ච රාගේ රස ශබ්ද සංචේතන ඒකටත් තණ්හාව හිටිනවා. ඊට පස්සේ ශබ්ද විතර්කයටත් තණ්හාව හිටිනවා. ශබ්ද ਵਿਚාරයටත් තණ්හාව හිටිනවා. අන්තිමටම ශබ්ද තණ්හාව කෙරෙහිත් අපි තුල බරපතල තණ්හාවකින් අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේවා ඔක්කොම නිරුද්ධ වී යන ඇති වෙලා නැති වෙලා යන ධර්ම විදියට අපිට දැනගන්න බැරි වෙච්ච නිසා. ඒතර මේවා කෙරෙහි අපි තුල රාගික භාවයක්, ඇලුණු ස්වභාවයක් පවතිනවා. එතකොට මේ ඇලුණු ස්වභාවය පවතින්නේ මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන ලෝකයක්. ඇතිවෙච්ච තැනම නැති වෙලා යනවා. ආයේ ඒ ඇතිවෙච්ච තත්වයේ කවදාකවත් කවර මොහොතකවත් නැවත අත්දකින්න බැරි තත්වයටම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා කියන පැහැදිලි නුවණ, පැහැදිලි අවබෝධය අපි තුල අදා ගන්න බැරි වීම නිසාමයි ලෝකයේ තුල රාගය හිටින්. නමුත් දැන් මේක බණකින් අහලා තේරුම් ගත්තට මන්දි ආදීනව සංඥාව දිනු කරන්න ඕන. ආදීනව. එතකොට මේවා ආදීනව සහිතයි. එතකොට ආදීනව සහිත බව තීරණය කළොත් ආදීනවානුපස්සීව වාසය කරන්න පුළුවන්. ආදීනව සංඥාව දියුණු කරන විදිය ගැන ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. නමුත් ඒ පැහැදිලි කිරීමත් එක්කම මේවායේ අපිට ආදීනව දකින්න පුළුවන් වුණා. මේ ස්කන්ධයන් තුල ආස්වාදයක් තියෙනවා. හැබැයි ස්කන්ධයන් ආස්වාදයේ ගෙනත් දුන්නා වගේම ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකය හැම වෙලාවකම වෙනස් වෙනවා. ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකය හැම වෙලාවකම වෙනස් වෙනවා. අනිත්‍යතාවයටපත් වෙනවා. විපරිණාමීය ස්වභාවයටපත් වෙනවා. අනාත්ම ස්වභාවයටපත් වෙනවා. ආදීනව සහිතයි. ඒක ආදීනවානුපස්සීව ස්කන්ධයන් පිළිබඳව දැන් ආදීනව සංඥාව වඩන විදිය ගැන ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. හැබැයි ඒකට එහාට ගිහින් අපි තව ටිකක් ස්කන්ධයන්ගේ පහළවීම තුල ආස්වාද ජනකයි. ස්කන්ධයන් පහළ වුණොත් තමයි අපිට රාගය උපදින්නේ. ස්කන්ධයන් පහළ වුණ නැත්නම් ඇසහරහා අත්දකින්න ලෝකයේ තුල මේ ස්කන්ධයන්ගේ පහළවීම නිසා තමයි අපි තුල අපිට ඇහින් ලෝකයේ විඳින්න වෙන්නේ. ඒ කියන්නේ විඳින මම මේ පැත්තේ ඉන්න බවවත් දන්නේ නැහැ ස්කන්ධයන් පහළ නොවුනොත්. ඒතකොට ස්කන්ධයන් පහළ වීම පදනම් කරගෙන අපිට ලෝකේ වින්දනය කරන්න පුළුවන් නේ. ලෝකේ අපි විඳිනවනේ හැම වෙලාවකම. ඒතකොට ලෝකේ අපි විඳිනකොට ස්කන්ධයන්ගේ පහළ වීම තුල අපිට කල්පනා කරන්න පුළුවන් වුණොත් මේවා ආදීනව සහිත බව. මේ ස්කන්ධයන්ගේ පහළවීම ආස්වාද ජනකයි. ඒක ඇත්ත. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපට කවරදාකවත් වදාළේ නැහැ. හැබැයි ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකය වෙනස් වෙනවා. ඇසත් වෙනස් වෙනවා, රූපයත් වෙනස් වෙනවා. ඒ වගේම මා තුල ඇතිවෙච්ච නාම ධර්මත් එතනම වෙනස් වෙලා යනවා. එතනම ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් මේ නාම රූප ධර්මයන් එතනම නිරුද්ධ වෙලා යනවා නම් ඒ නිරුද්ධ වෙලා යන ස්වභාවය තුල පවතින ආදීනවයි. ඒක ආදීනවයක්. ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකේ මට ඕන විදියට පවත්ව ගන්න බැරි වීම. ආස්වාදයේ ගෙනත් දුන්න ලෝකේ හැම වෙලාවකම වෙනස් වෙලා යන එක. විපරිණාමීය ස්වභාවය, අනාත්ම වෙලා යන එක. මගේ වශයෙන් තියාගන්න බැරි මට්ටමට අනාත වෙන එක. මේ විදියට අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන කාරණාත් එක්කම ස්කන්ධයන්ගේ අනිත්‍යතා මේ ආදීනව දකින්න පුළුවන් වුණොත් එතන ආදීනව සංඥා වැඩෙනවා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥා කියලා අපි කියනවා. ඊළඟ එක පහක් වඩන්න ඕන කිව්වනේ. ඇත්තටම රාගයේ පිළිබඳ පිළිසිඳ අවබෝධය කරා යනවා නම් මේ සංඥා දියුණු කරන්නේ නැතුව පිළිසිඳ අවබෝධය කරා යන්න බෑ පින්වත්නි. යම් කිසි ආකාරයක රාගය කියන්නේ මේ බඳු තත්වයක් ඇති වෙන්නේ මෙහෙමයි කියලා මේ අද බණ අහගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා. නමුත් මේවා වඩන ක්‍රම තියෙනවා. වඩන විදි ක්‍රම තියෙනවා. වඩන විදිය ගැන අපි පැහැදිලි කරලත් තියෙනවා. හිත කොහොමද සමතයෙන් උදව් අරගෙන විදර්ශනාවෙන් උදව් අරගෙන මේ යථාර්ථයේ පැත්තට තම තමන්ගේ චින්තන ධාරාව විවෘත කරගන්නේ කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා. දැන් ආහාරයේ පටික්කුල සංඥා, ආහාරයේ පිළිකුල මෙනෙහි කරනකොට
ඒ පිළිකුල් ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ ඒකනේ පිළිකුල මෙනෙහි කරනවා. එතකොටයි රාගය දුරු වෙන්නේ. ඒතර ආහාරයේ පටික්කුල සංඥාව දියුණු කිරීම ගැන ධර්මයේ තියෙනවා. හැබැයි අපි ඒකට තව ටිකක් එකතු කරගන්න ඕන. මේ ආහාර චක්‍රයේම පිළිබඳ ගැඹුරු අවබෝධයකට යන්න ඕන. මේ ආහාරයේ පටික්කුල සංඥාව ආහාරය තුළ පවතින යථාර්ථය මගේ කයේ යථාර්ථය දකින්න ඕන. ආහාරය කියන්නේ සතර මහා ධාතුවක්. මේ කයත් සතර මහා ධාතුවකට අයිති දෙයක්. එතකොට මේ කය කෙරෙහි රාගෙ හිටින්නේ මගේ දරුවගේ කයත්, මගේ පෙම්වතාගේ කයත්, පෙම්වතියගේ කයත්, බාහිර සවිඥානික කයක් කෙරෙහි මම රාගෙන් හදාගත්ත ඒවා තුලත් සතර මහා ධාතු තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුවක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. පඨවි කොටස් ටිකක් තමයි ආපෝ කොටස් වලින් තෙතමාත්තු කරලා තියෙන්නේ. ලේ වලින්, සෙම වලින්, හොටු වලින්, මූත්‍රා වලින්, දහඩිය වලින්, කඳුළු වලින්, කෙල වලින් මේ විදියට තෙතමාත්තු කරලා ආපෝ ස්වභාවයකින් ඒ ආපෝ ස්වභාවයෙන් තෙතමාත්තු කරලා තියෙන්නේ. ඊට පස්සේ තේජෝ ස්වභාවයකින් උණුසුම් කරලා සීතල කරලා තියෙන්නේ. වායෝ කොටස් වලින් පුම්බලා තියෙන්නේ. එතකොට මේ ආහාරයේ යථාර්ථයත් එහෙමයි. අපි ආහාරය කියලා කතා කරන හැම දෙයකම ස්වභාවය මේකමයි. ඒ නිසා මේක ඒ කියන්නේ බාහිර මොනවා හරි ආහාරයක් ගත්තොත් බාහිර කතාවේ තියෙන යථාර්ථය අපි හිතමුකෝ මොනවා හරි කමක් නැහැ. බාහිර දෙයක් ගත්තොත් දැන් අපි හිතමු බතලාලයක් කියලා. ඒතකොට බතලාලයක ආහාරයට ගන්නකොට බතලාලයේ තියෙන ස්වභාවය. තම්බල ගත්තාම බතලාලයකට ආවේනික ස්වභාවය මොකක්ද? බතලාලය හොඳට පොඩි කරන්න පුළුවන්. හර්තාපල් ගෙඩියක් ගත්තොත් ඒක හොඳට පොඩි කරන්න පුළුවන්. ඒතට මේ බතලාලයක් ගත්තත් ඒක පොඩි කරනකොට ඒකේ තියෙනවා පිටි සහිත ගතියක්. අත පුරාම පොඩි වෙලා යනවා. ඒතට මේ පොඩි වෙලා යන්නේ ඒ බතල අලය තුල තියෙන පටවි ස්වභාවය නිසා. හැබැයි මේ බතලාලයේ තියෙන පටවි ස්වභාවයත් මගේ කයේ තියෙන පටවි ස්වභාවයත් දෙකක් නෙමෙයි එකක්. එකක්මයි. අබමල් රේණුවකවත් වෙනස් නැහැ. මොකද ඒ සතර මහා ධාතුවෙන්මනේ මේක පෝෂණය වෙන්නේ. ඒ බතලාලේ කනකොට තමයි මේ ශරීරය පුෂ්ටිමත් වෙන්නේ. එවනම් ඒකෙන්ම තමයි මේක සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒකේ මේකේ වෙනසක් තියෙන්න බෑනේ. ඒ කියන්නේ ඊට පස්සේ බතලාලේ සම්පූර්ණයෙන් අතට පොඩි කරනකොට හැන්දට පොඩි කරනකොට ඒක ඇලෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ආපෝ ගතියක් තියෙනවා. ඒ ආපෝ ගතියයි මේ ශරීරයේ තියෙන සෙමවල, හොටුවල, මූත්‍රාවල, දහඩියවල, කඳුළුවල, ලේවල, උරුණු තෙල්වල, කෙලවල පවතින ආපෝ ස්වභාවයත් මේ ශරීරයේ තියෙන ආපෝ ස්වභාවයට වෙනසක් නැහැ ධාතුවක් විදියට. වෙනසක් නැහැ. එතකොට ඒ වගේම තමයි මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුවත් ඒ බතලාලයේ තුල තියෙන තේජෝ ධාතුවත්. ඒකේ තියෙන උණුසුම් ගතියක්, සීතල ගතියක් අපිට දැනෙනවානේ බතලාලේ අල්ලනකොට. ඒ තේජෝ ගතියත් ශරීරයේ තියෙන ධාතුවක් විදියට සමානයි, වෙනසක් නැහැ. ඒ තේජෝ ධාතුවෙන් තමයි මේ තේජෝ ධාතුව පෝෂණය වෙන්නේ. වායෝ ධාතුවක් විදියට ගත්තාම බතලාලයේ තුල තියෙන පිම්බිච්ච ගතියත් මේ ශරීරය තුළ තියෙන පිම්බිච්ච ගතිය අතර ධාතුවක් විදියට වෙනස්කමක් නැහැ. එහෙමනම් බාහිර සතර මහා ධාතුවකින් අභ්‍යන්තර සතර මහා ධාතුවක් පෝෂණය වෙනවා කියන එකත් අපි දකින්න පුරුදු වෙන්න ඕන ආහාරේ පටික්කුල සංඥාම ඇතුලේ. එතකොට තමයි අර රාගයේ පිළිබඳ විශිෂ්ට ඥානින් අවබෝධය කරා උදව් වෙන්නේ. ඊළඟට තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ ලෝකයේ ගැනම අනබිරතියක් උපදවා ගන්නවා. සියලුම ලෝකේ අභ්‍යන්තර ලෝකයක් බාහිර ලෝකයක් පිළිබඳ අනබිරතියක් උපදවා ගන්නවා. එතකොට මේ අබිරමණයක් කරන්න දෙයක් නැහැ. ලෝකේ අල්ලගෙන තුරුල් කරගෙන උපාදානී කරගෙන තණ්හාව හදාගෙන ඉන්න දෙයක් නැහැ. ඒ ලෝකයේම හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයේ තේරුම් ගනිමින් අනබිරතියක් උපදවා ගන්නකොට ඒ අනබිරතියක් උපදවා ගත්ත තැනක දැන් රාගයට ඉඩක් නැහැ. මොකද රාගය හදාගන්න අපට හේතුවක් පේන්නේ නැතුව යනවා පින්වත්නි. එතකොට මේ රාගයක් හදාගන්න අපට හේතු මොකුත් නැහැ. යාට අනබිරතියක් නේ තියෙන. අනබිරතියක් තියෙන නිසා රාගයට දැන් ඒ හිතේ ඉඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපට මේවා පිළිසිඳ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නම වෙනවා. ඒතර විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න කෙනෙකුට උනන්දුවක් හදාගන්නයි මේ කාරණේ අද මෙතනදී මතු කළේ. හේතුව දැන් ඔබ හිතාගෙන ඉන්නවා මේවා අහලා මේ ධර්මයේ කතා කරලා මේ ධර්මයේ තුලින් අපට කවදා හරි අවබෝධය කරා යන්න පුළුවන් වෙයි කියලා. එහෙම බෑ. අවබෝධයට බොහොම ලං වෙනවා. ඒක ඇත්ත. කල්ප ගානකින් එක දේශනාවක් තුල අවබෝධයට ලං වෙන්න පුළුවන් කුසලතා සහිතයි. නිවැරදි බුද්ධ වචනේම ඇහෙනවා නම්
හැබැයි එහෙම අවබෝධය කරා ලං වුණාට අවබෝධය බොහොම කිට්ටු වුණාට පින්වත්නි මේ අවබෝධයේ කිට්ටු වෙච්ච තැනක අවබෝධයේ බොහොම ලං වෙච්ච තැනක විශිෂ්ට ඥාණයෙන් දැනීම උපදින්න නැතුව අභිඤ්ඤය වශයෙන් අවබෝධයේ පැතර විවෘත වෙන්නේ නැසුව කවදාවත් අවබෝධයේ තමා තුළ තහවුරු වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් දැන් රාගය තමා තුළ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නේ නැතුව රාගය සම්පූර්ණයෙන්ම දුරු කරන්න බෑ. ආවම වශයෙන් දුරු කරගන්න පුළුවන්. යම්කිසි රාගයේ කලමනාකරණය කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. නමුත් අපට බුදුරජාණන් වහන්සේ වදාළේ රාගේ පාලනය කරන්න කියලා නෙමෙයි. අපට බුදුරජාණන් වහන්සේ වදාළේ රාගේ දුරින්ම දුරු කරන්න කියලයි. එතකොට රාගේ දුරින්ම දුරු කරගන්න ශ්‍රාවකයෙකුට අදාළ උපකාරාර්ථයයි අපි මෙතනදී බොහොම ප්‍රවේශමෙන් ගොඩනගාගත යුත්තේ. ඒ නිසා ලෝකේ කියන අනබිරතියක් උපදවා ගන්න ශ්‍රාවකයෙකුට ඒ අනබිරතිය තුලින් තමයි රාගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න වෙන්නේ. එහෙනම් රාගයේ පැත්තට Tamanගේ හිත තුල බර වැඩි නම් ඒවා කොච්චර බණ ඇහුවත් දුරු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ කනස්සල්ලක් හදාගන්න එපා. සමහර බණ අහගෙන ඉන්නකොට රාගය ඇති වෙන්නේ නැහැ. මොකද ධර්ම මනසිකාරයක් තියෙන වෙලාවක රාගයට ඉඩ නැහැ. නමුත් රාගය පිළිබඳ නැවත නැවත ධර්ම මනසිකාරයෙන් අයින් වෙච්ච තැනක ලෝකේ ඇලෙන ගතිය ස්වභාවයෙන්ම අපි තුල පිහිටනවා. ඒ කියන්නේ අපි කනස්සල්ලක් හදාගන්නත් නරකයි. එතකොට මොකද අපිට හේතුව අපි තුල රාගයේ පිළිබඳ විශිෂ්ට ඥාණයෙන් අපිට දැනුමක් නැතිවීමේ අරුබුදයයි මෙතන තියෙන්නේ. එතකොට විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අසුභ සංඥාවත්, මරණ සංඥාවත්, ආදීනව සංඥාවත්, ආහාරේ පටික්කුල සංඥාවත්, සබ්බ ලෝකේ අනබිරත සංඥාවත් කියන සංඥා පහක් දියුණු කරන්න කිව්වා. ඒ පහ තුල අපි දියුණු වෙනකොට ඒ තුල විශිෂ්ට ඥාණයෙන් අවබෝධය ඇති වෙන්න පටන් ගන්නවා. ඒතර මේ අවබෝධය ඇතිවීම පිණිස අපට ගොඩනගා ගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය. ඒක ගුරු උපදේශයේ කල්යාණ මිත්‍රයාගෙන් ලබා ගන්නවා. හොඳට ධර්මය අහලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය හදා ගන්නවා. ඊට පස්සේ පාරිසරික සාධකත් වැදගත්. මොකද මේ පාරිසරික සාධකත් වැදගත් නෑ කියලා කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේම අපට වදාලා තමා තුළ මේ අවබෝධයේ තහවුරු විශිෂ්ට ඥානින් දැනගන්න කැමති නම් එයා ඊළඟට මේ පාරිසරික සාධක යාට ධර්මී දියුණු කරගන්න පුළුවන් පරිසරය තියනවාද කියලා විමර්ශනය කරන්න කිව්වා. ඊළඟට මානව සාධක ගැන සැලකිලිමත් වෙන්න කිව්වා. රාගය ඇති වෙනකොට රාගයට මුදව්ව හම්බ වෙන අයත් එක්ක කතා කර රාගය දුරු කරනවා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති එකක්. ද්වේෂය ඇති වෙච්ච සමාජයක ද්වේෂය බලවත් වෙ නැගී සිටිය සමාජයක නෑ ඉතින් අපි හොඳ නම් අපිට ද්වේෂය හදාගන්න නැතු ඉන්න පුළුවන් අපිට ඕන පිරිහිච්ච තැනක ඉන්න පුළුවන් කියලා කිව්වට ද්වේෂය ඇති වෙන පාරිසරික සාධක නම් තියෙන්නේ. ඒ බඳු තැනක ද්වේෂය පිළිසිඳ මේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරනවා කියනවනේ ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ. ඒ නිසා මේ පාරිසරික සාධකත් ඒකට අයිති විදියට හදාගන්න, මානව සාධකත් ඒකට අයිති විදියට හදාගන්න ඕන. එහෙම නැත්නම් එහෙම යා ඕනම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. ඒකයි කල්යාණ මිත්‍රගේ ඇසුර අවශ්‍යයි කියලා ධර්ම මාර්ගයේ පටන් ගත්ත තැනදීම උන්වහන්සේ අපට පැහැදිලි කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කළා ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මූලපණ්ණාසක විමර්ශක සූත්‍රය වගේ දේශනා. ඒ වයින් කියන්නේ නුවණින් විමසීම ගැන වදාළ දේශනාවෙනි තියෙන්නේ. විමර්ශකේන භික්කවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියාය අජානත්තේනං තථාගතස්ස සමන්නීසානා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වා නොවා ඉති විඥානා යාති. ඒ කියන්නේ තමන් තුළ නුවණින් විමසීම ගැඹුරින් තිබුණේ නැත්තම් ඒ නුවණින් විමසීම නැති තැනක එයාට අවබෝධය අර අපි කියන විශිෂ්ට ඥාණයෙන් අවබෝධය යන්න බෑ. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පවයි බඳු ගැඹුරු නුවණින් විමසීමක් තියෙන්න ඕන. එතකොට තමයි යාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම පිළිසරණ කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැහිලා තියෙනකම් බබලන එකක් නෙමෙයි. ඒ නිසා අපි දැන් මේ එකපැත්ත රාගය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරන අදහස අපි තුල තියෙනවා නම් හිත වඩන්න ඕන. ඒ කියන්නේ අසුභ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, ආහාරේ පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන පහ වඩන්න ඕන. ඒ වඩන්න පුළුවන් මට්ටමට හිත ගොඩනගා ගැනීම පිණිස සමතෙන් උදව්ව ගන්න ඕන.
ඒ වගේම මේවා දියුණු කරගෙන යන ගමන් මෙතන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැකීම ඊටාම විශේෂ නියෝජනයක්. එතනින් තමයි විදර්ශනා පරියාය සම්පූර්ණ වෙන්නේ. ඒත් එක්කම පාරිසරික සාධකත් වැදගත්, පරිහරණීය සාධකත් වැදගත්, මානව සාධකත් වැදගත්. ඒ කියන්නේ පරිහරණීය කරන දේවල් තුල අකුසල් නොවැඩෙන විදියට පරිහරණීය කරන්න ඕන. ඒ කියන්නේ අපි පරිහරණීය කරන දේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, බෙහෙත් මේවා පරිහරණීය එදිනෙදා නිතරම පරිහරණීය කරන දේවල්. ඉතින් මේවායින් අපි තුල අපි නොහිතන විදියට කෙලෙස් ධර්මයන් වැඩිලා අමාරු වැටෙන්න පුළුවන්. ඊට පස්සේ පාරිසරික සාධක ගැන ඉතාම උනන්දුවෙන් සැලකිලිමත් වෙන්න ඕන. ධර්මයේ දියුණු කරගෙන යනවා නම් පාරිසරික සාධක ඉතාම වැදගත් සාධකයක්. එහෙම නැත්නම් හිත වඩා ගන්න බෑ. දැන් අසමාහිත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒත් එකම වැදගත්ම තමයි විමසුම. කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා මේ ධර්මයේ දියුණු කරගෙන යන ගමන් නැවත නැවත විමසන්න ඕන. ධර්මයේ නැවත නැවත විමසන්න ඕන. සංඝයා නැවත නැවත විමසන්න ඕන. එකම න්‍යායක් විදියට තමන් ඔළුවට අරගෙන මේ අසුබ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, පාන සංඥා, ඊට පස්සේ ආහාර පටික්කුල සංඥා, සබ්බලෝකේ අනබිරත සංඥා ආදී දියුණු කරගෙන ගියොත් සමහරට යා මුලින් ගත්ත ආభాෂයේ මොකක් හරි පැටලිලි සාගත නම් ඊට අනුව තමයි හිත වැඩෙන්නේ. ඒ නිසා නැවත නැවත ධර්මයේ විමසන්න ඕන. අර බුදුරජාණන් වහන්සේම වදාලා මේ හැම වෙලාවකම තමා තුළ විමසුම් නුවණ නම් තියාගන්න ඕන. ඒකට පිරිහෙන්න දෙන්නම එපා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ සෝ සංකිලිට්ඨා චක්කුසෝත විඤ්ඤේයා ධම්මා සංවිජ්ජන්ති වාතේ තථාගතස්ස නේවාති. එතකොට ඇහෙන් බලද්දි, කනෙන් අහද්දි හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන තථාගතයන් වහන්සේ තුල දැන් මේ අවබෝධයටපත් වුණු බුදුරජාණන් වහන්සේ තුල මේ රාගයේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා තියෙද්දී උන්වහන්සේ තුල ඇත්තටම කෙලෙස් තිබුණාද? සංසිද්ධියක් විදියට ගත්තොත් උන්වහන්සේ රාගයේ ඇති වෙන විදියට කොයි වෙලාවක හරි ලෝකේ පරිහරණය කරපු අවස්ථා තියෙනවද කියලා හොඳට විමසලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒතර උන්වහන්සේ ගැන පවා මේ බුදුරජාණන් වහන්සේ රාගයේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරන්න කියලා වදාලා. එහෙම වදාළ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පවා නැවත නැවත විමසලා බලන්න කියන උන්වහන්සේ ආයතන පරිහරණය කරද්දී කොයි වෙලාවක හරි රාගයේ ඇති වෙන විදියට ප්‍රශංසා කරලා රාගයේ ඇති වෙන විදියට ලෝකේ පරිහරණය කළාද කියලා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න ඕන කියනවා. ඒ පරීක්ෂා කරලා බලනකොට යාට අඹමල් රේණුවකවත් සිදුරක් පේන්නේ නැහැ කියනවා. එතකොට තද්දාවමයි මෝරන්නේ කියනවා. සද්ධාවමයි. ඒ කියන්නේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්මයේ පිළිබඳ, සංඝයා පිළිබඳ විමර්ශනයක් තියෙනවා. දැන් අර අසමාහිත සූත්‍රයේ වගේ දේශනාවල දැන් අසමාහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට බොහොම ලස්සන කාරණයක් පැහැදිලි කළා. ඒ තමයි පින්වත්නි ධාතුසෝච භික්කවේ සත්තා සංසද්දන්ති සමින්ති අස්සද්දා අස්සද්දේහි සද්දින් සංසද්දන්ති සමින්ති අහිරිකා අහිරිකේහි සද්දින් සංසද්දන්ති සමින්ති අනිත්තප්පිනෝ අනුත්තප්පීහි සද්දින් සංසන්දති සමින්ති අසමාහිතා අසමාහිතේහි සද්දින් සංසන්දති සමින්ති දුප්පඤ්ඤා දුප්පඤ්ඤේහි සද්දින් සංසන්දති සමින්ති. මේක තියෙන්නේ අසමාහිත සූත්‍රය කියලා සූත්‍රයක. උන්වහන්සේ මතක් කරන මහණෙනි ඒ සත්වයන් එක් වෙන්නේ ඒ ධාතු ස්වභාවයේ අණුව ඒ පුද්ගලයන් එක්ක කියනවා. එතකොට තමාව විමසා බලන්න තමා අසුරු කරන පාරිසරික සාධක සහ මානව සාධක අරගෙනම නිර්ණායකයක් Tamanට හොයන්න පුළුවන්. මේ ධර්මීය ත්‍රිපිටකය කියවලා ගැඹුරින් හොයන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි සද්ධාව නැති අය සද්ධාව නැත්තන් සමගමයි එක්ව වාසය කරන්නේ. අස්සද්දා අස්සද්දේහි සද්දින් සංසද්දන්ති සමින්ති. සද්ධාව නැති අය මොකද කරන්නේ? සද්ධාව නැති අයමයි එකයි එකතු. ඒතකොට තමන් ඇසුරු කරන බාහිර පරිසරය තුල තමන් ඇසුරු කරන අයගේ ස්වභාවය දිහා බලලා තමන්ගේ ස්වභාවය පිළිබඳ තමන්ටම නිර්ණායකයක් ගන්න පුළුවන්. අය අමුතුවෙන් ත්‍රිපිටකයේ කියවන්න දෙයක්වත් නෑ. ඒක ස්වභාවයක් ලෝකේ ලෝක ධර්මතාවයක් කියලා උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ වගේම අහිරිකා අහිරිකේ සද්දින් සංසද්දන්ති සමින්ති. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලැජ්ජාව නැති අයත් එක්කමයි එකතු වෙලා ඉන්නේ. එතකොට එයා ඇසුරු කරන අය දිහා බැලුවම එයාගේ ස්වභාවය ගැන කියන්න පුළුවන්.
පව් කිරීමට බිය නැති පුද්ගලයා එහෙම බය නැති අය එක්කම එකතු වෙලා වාසය කරන්නේ. යා කවදාවත් සද්ධා සහිත කෙනෙක් එක්ක එකතු වෙලා වාසය කරන. එයාට සද්ධා සහිත කෙනා මානසික රෝගියෙක් විදිහට පේන්න පුළුවන්. දැන් ධර්මයක් නැති කෙනෙකුට කාමීන් රාගයෙන් යට ගියපු කෙනෙකුට විශිෂ්ට ඥානෙ නෙමෙයි යන්තම් බණ ටිකක් අහලවත් රාගය මෙහෙන් කලමනාකරණී කරගෙන නැති කෙනෙකුට නිකම් මේ විරාගයේ පිණිස පිළිවෙත් පුරන කෙනෙක් දිහා බැලුවට පස්සේ රාගයේ විශිෂ්ට ඥානින් අවබෝධ කර ගැනීම පිණිස අසුබ සංඥාව, මරණ සංඥාව, ආදීනව සංඥාව, ආහාරයේ පටික්කුල සංඥාව, සබ්බලෝකේ අනිබිරත් සංඥාව වගේ සංඥා දියුණු කිරීම පිළිබඳ කතා බහක් උනන්දුවක් හදාගත්ත කෙනෙක් බරපතල මානසික රෝගියෙක් විදිහට දකින්න පුළුවන්. ඒ කියන්නේ එයා ඉච්චරට අමාරු වෙටිච්ච කෙනෙක්. එතකොට එයා මෙයත් එක්ක පෑහෙන්නේ නැණි කවදාවත් ඒ ලෝක ධර්මතාවයක් පින්නත්නි. දැන් බුදුරජාණන් වහන්සේම අපිට පැහැදිලි කරනවා අසමාහිතේ සද්දින් සංසද්දති. අසමාහිත පුද්ගලයා අසමාහිත එක්කමයි සංයෝග වෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන්නේ නැති කෙනෙක් භාවනා කරන්නේ නැති කෙනෙක් එක්කමයි භාවනා කරන කෙනෙක් තමයි ඒ ස්වභාවයත් එක්ක පෑහිලා යන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ මතක් කළා දුප්පඤ්ඤේහි සද්දින් සංසද්දන්ති සමින්ති. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රඥාව දුර්වල කෙනෙක් එක්කමයි එකතු වෙලා වාසය කරන්නේ. මේකේ අනිත් පැත්තටත් එහෙමයි. ඒතකොට තමන්ට පුළුවන් ත්‍රිපිටකය කියවන්න ඕනේ තමන්ගේ ස්වභාවයෙන් තමන් ඇසුරට ප්‍රිය තමන්ගේ ඇසුරු කරන සමාජයේ හැඩය ස්වභාවය අනුව තමන්ගේ ස්වභාවය පිළිබඳ නිර්ණායකයකට ඇවිල්ලා ඒ ස්වභාවයෙන් අයින් වීම පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ පාරිසරික සාධක, මානව සාධක, පරිහරණීය සාධක සහ විශිෂ්ට ඥානින් අවබෝධයේ පිණිස එයාගේ හිත පුහුණු කළ යුතු අවදීන් පෙන්ලා තිනවා. ඒවට අනු එකතු වෙනකොට ඒවා හොයන අයම තමයි Tamanට මුණ ගැහෙන්නේ එකතු වෙන්නේ. ඒතකොට ඒකතු වීම තුල තමයි යාට සම්පූර්ණයෙන් අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට ඊටාම කරුණාවෙන් පැහැදිලි කරන්නේ ඔබට බණ වලින් ලැබිච්ච අවබෝධය සෑහෙනවා. ඒ නිසා රාගයේ විශිෂ්ට ඥානින් දැනගන්න නැතුව දුක කෙලවර කරනවා කියනවනේ ඒක කවදාවත් වෙන්නේ නැති තත්ත්වයක්. ඒක සිද්ධ කර ගැනීම පිණිස ඔබ විසින් දියුණු කළ යුතු විශිෂ්ට ඥානින් රාගස්ස බික්කමේ අභිඥාය ධම්මා පහතබ්බා විශිෂ්ට ඥානින් දැන ගැනීම පිණිස කරුණු පහක් වඩන්න ඕන. ඒ වැඩිමත් එක්ක එකතු වෙන මේ පහම වඩන්න ඕනේ එකක් වඩන්න පටන් ගන්න. ඒ වැඩිම තුල Tamanගේ ජීවිතය අවබෝධයේ පැත්තට විවෘත කරගන්න පුළුවන්. ඒ බඳු අවබෝධයේ පැත්තට විවෘත වන ස්වභාවයට අපේ ජීවිතේ ගොඩනගා ගැනීමට මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බොරලැස්ක